ධම්මස්සවනකාරෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං නේතුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති මේදතරුම් පංආම සත්‍යානං නිගමෝ තේන කෝපන සමයේන රාජාපසේ නදී කෝසලෝ නගරකං අනුපත්තෝ හෝති කේනචි දේව කරණීයේනාති පින්වත්නි අද වර්ෂයේම උතුම් පොය දවස. ඒ ගැන විස්තර කිරීමට යන්නේ නැහැ. හැම පොය දිනකදීම ධර්ම දේශනයක් පවත්වනවානේ සම්බෝධි යෝගාශ්‍රමය ආරම්භ කළ කාලයේ පටන්. ආරාධනාවක් ඇතත් නැතත් ඒ කටයුත්ත කෙරෙනම ඒ වුණාට බොහෝ දෙනා තමන්ට පින් සිද්ධ කර ගැනීමට ඒ ධර්ම දේශනාවල දායකත්වය ලබා ගන්නවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා තිබෙන්නේ ලේ පෙරමගේ සුනේත්‍රා පෙරේරා. බලාපොරොත්තු ඇතියට පරලෝකපත් වන ඉලේ පෙරමගේ චන්ද්‍රදාස මහතා පියතුමා ඇම්ලීලාවතී පෙරේරා මෑණියන් ඇතුළු තමන්ගේ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව. ඒ වගේම මේ ධර්ම දේශනාමය පින්කම් හේතු කොටගෙන හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවක් තබා ගන්නවා. පැයක පමණ කාලයක් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම එතුමියගේ බලාපොරොත්තු වල හැටියට මෞර්තිය දෙපළ ඇතුළු ඥාති වර්ගයාට මේ පින් හිමි වේවා. මේ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම මේ උදාර කුසල බලයේ හේතුවෙන් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන ප්‍රතිම තබා.
පින්වත්නි මධ්‍යම නිකායේ මධ්‍යම පඤ්ඤාසකේ කියන එකේ කියනවා ධම්මචේතිය සූත්‍රය කියලා එකක්. මේක බොහෝම වැදගත් දේශනාවක්. බුද්ධ ශාසනයේ නෛර්යානිකත්වය විදහාපාන දේශනාවක් හැටියට කියන්න පුළුවන්. ඉදිරියේදී ඒ පිළිබඳව කාරණා විස්තර කරනම මේක ආරම්භ වෙන්නේ මෙහෙමයි. ඒකං සමයං භගවා සක්කේසු විහෙරති. මේද තලුම්පං නාම සත්‍යානං නිගම්. ශාක්‍ය ජනපදවල තිබුණා මේද තලුම්ප කියලා මේ නියම්ගම. නියම්ගම කියන්නේ ගම් කීපයක් එකතු වුණා. මේද තලුම්ප කියන නියම්ගමේ තමයි බුදුහාමුදුරුවෝ වැඩ වාසය කළේ. විහාරයක කතාවක් නැහැ. ඉතින් ඒ වුණාට ඉන්න තැනක් විහාරයක් තියෙන ඇති කියලා අපට හිතා ගන්න පුළුවන්. ශාක්‍ය ජනපදයේ මේද තලුම්ප කියන නියම්ගම. තේන කෝපන සමයේන රාජා පසේ නදී කෝසලෝ නගරකං අනුපත්තෝ හෝති තේනති දේව කරණීය. ඒ කාලේ පසේ නදී කොසල් රජතුමා කිසියම් කාරණයක් සඳහා නගරයට මේ කිත්තු නගරයකට පැමුණා. මේ කොසල් රජතුමාට දැන් හරිම ගැටලුවක් පසුතැවිල්ලක් කරන්නේ මොනවද කියලාවත් එතුමා දන්නේ නැහැ. හරියට රාජ්‍ය අනුශාසනාවකුත් නැහැ, රැට නින්ද යන්නේ නැහැ. මොකද හේතුව? බන්දුල සේනාපතියා ප්‍රධාන මහා යෝධ බල ඇති 33 දෙනෙක් ඝාතනය කළා. කිසිම හේතුවක් නැතුව. බන්දුල සේනාපතිය කියන්නේ ඒ කාලේ හිටපු මහ පුදුම ශක්තිමත් මහා යෝධයෙක් කියන්න පුළුවන්. දරුවෝ 32යි. කොහොම හරි මේ රජුරවන්ට කේලම් කිව්වා. මේ 33 දෙනා එකතු වුණොත් රජුරවන්ව මරලා මේ රාජ්‍ය ගන්න පුළුවන්. ඒ අය මේ රාජ්‍ය ගැනීමට කුමන්ත්‍රණය කරනවා කියලා. විරුද්ධකාරයෝ ගිහිල්ලා රජුරවන්ට කිව්වා. රජුරෝ මේක පිළිගත්තානේ. ඒ බන්දුල සේනාධිපතිගේ ඒ අයගේ හැම දෙයක් නැහැ. රජුරවන්ට බොහෝම යටහත් පහත් රාජ්‍ය සේවය කරනවා.
රජය උදුරා ගැනීමට බලාපොරොත්තුවක් අපේක්ෂාවක් මොනවත්ම නැහැ. අවංකව රාජ්‍ය සේවය කරන පිරිසක්. හැබැයි හරිම බලවත් යෝධය සිද්ධෙනෙක් තමයි. මේ කේලම කිව්වාම බන්දුල සේනාපතියා රජුරුවන්ව මරලා රාජ්‍ය ගන්නයි මේ කටයුතු කරන්නේ කුමන්ත්‍රණය කරන්න කියලා රජුරුව මේක පිළිගත්තා. ඒක තමයි මේ කරගෙන යන්නේ කියන්නේ. වෙනත් යෝධයින්ට හොර රහසේ උපදෙස් දුන්නා. මේ 33 දෙනා නිරායුධ ඉන්න වෙලාවක ඝාතනය කරන්න කියලා. ඒ අන ලබාපු අය විශාල බොරු වලක් කපලා මේකට යන්න සලස්සලා බන්දුල සේනාධිපතියයි ඔක්කොම පිරිමි දරුවන් 32යි ඔක්කොම ඝාතනය කළා. මේ කොසල් රජුගේ වැඩක්. හැබැයි මෙයාගේ අවසානයේ කරපු වැඩක් කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔහම කලාට පස්සේ නවත රජුරෝ මේ ගැන සොයා බලනකොට මේ පිරිස ඝාතනය කරලා තියෙන නිරපරාධී අවංක යෝධයෝ ටිකක් රජුරවන්ට බොහෝම ලෙන්ගතව හිටපු පිරිසක් අනුන්ගේ කීමට මේ යෝධයෝ ටික ඝාතනය කළා. රජුරවන්ට එදා ඉඳලා නිින්ද යන්නේ නැහැ පසුතැවිලා. සෑට නිින්ද යන්නේ හරියට රාජ්‍ය අනුශාසනා කරන්නත් බැහැ. රජුරු දන්නේ නැහැ මොනවද කරන්න කියන්නේ කියලාවත් මේ පසුතැවිලි. මේ තරම් අපරාධයක් මම මේ නිරපරාධ පිරිසකට කළානේ කියලා ඕකමයි ඔළුවට එන්නේ. බරපතල අපරාධ කළාම කාට වුණත් එනවනේ ඔළුවට. ඕකමයි මතක් වෙන්නේ. ඉතින් ඉන්දියානේත් නෑ රාජ්‍යයන් සාසනා කරන්නත් බෑ. මම දැන් වයස 80යි වයස. ටිකක් නෙමෙයි. අවුරුදු 80ක් ගිහිල්ලා රාජ්‍ය බලලෝ. 80ක් ගත වෙලා. ඉතින් එදා විතරක් නෙමෙයි කවදාවත් අදත් එහෙමනේ. ඔය රට කරන දේරම පාක්ෂිකය බලලෝකේ තමයි. ඔක්කොම යන්නේ අපිව හදන්න කියලා. ඒගොල්ලෝ තමයි හැදෙන්නේ. එක පක්ෂයක් නෙමෙයි දේරම. ඔක්කොම ඒ જાතිය තමයි. ඉතින් මෙතන තව විශේෂ සිද්ධියක් සඳහන් වෙනවා. මේ අවුරුදු 80ක් ගත වෙලා කොසල් රජුවන්ට තිබුණේ රාජ්‍ය බලලෝභය. තමන්ගේ රාජ්‍ය අහිමි වෙයි කියලා. විශේෂ සිද්ධිය මොකක්ද? මේ බන්දුල සේනාධිපතිය ඇතුළු අර යෝධයන් 32ක් ඝාතනය කරන වෙලාවේ බන්දුල සේනාධිපතියගේ ගෙදර බන්දුල මල්ලිකාව මහා දානයක් බුදුහාමුදුරුවෝ වැඩලා සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ආදී මහා සම්භාවනීය
රහතුන් වහන්සේලාත් වැඩලා මහත් දානයක් දැන් දෙනවා බන්දුල මල්ලිකාව තමන්ගේ ගෙදර සේනාධිපතියයි ගෙදර. මේ දන් දෙන අතරේ තමයි බන්දුල සේනාධිපතියා දරුවන් 30 දෙනෙක් ඝාතනය කළාය කියලා පණිවිඩය ලියුමක් ආවා. අද වාගේ ටෙලිග්‍රෑම් ගහනවා වගේ නෙමෙයිනේ. ඒ ලියුම් ගෙනියන අය හදිසි පණිවිඩ ගෙනියන අය අසුපිටින් වෙනම ඉඳලා තියෙනවා. එයාට දුන්නා බොහොම ඉක්මනින් ඒ ලියුම අරගෙන යනවා. ඉතින් ගෙනාවිත්නේ බන්දුල මල්ලිකාවට බාර දුන්නා. කියවල බැලුවා තමන්ගේ ස්වාමියායි දරුවන් 30 දෙනයි ඝාතනය කළා. ඒක බඩතුරේ ගහගත්තා. කාගෙන මොකු ගානක්වත් නෑ දාන්නේ දෙතනවා. බුදුහාමුදුරන්ටයි හරිඋත්සාහදුරු මොගලන් ආදුරු මා සම්භාවලින්ගේ සාධුනාන්තර දාන්නේ දෙතනවා. අරකේ වගක්වත් නෑ. අපේ අය නම් එතනම කලන්ත හැදිලා වැටෙනවා. මේක ආරංචි වුණාම ඒ වගක් ගන්න දාන්නේ දෙතනවා. ඉතින් ඔය අතරේ පය හැපිලා කිරිහට්ටියක් කිරුණා. ඉතින් සරියුත්සාහඳුරෝ කිව්වා මේ මල්ලිකාවේ නේ කිරිහට්ටිය කිරුණා ඕවා ගන්න හිතන්න එපා. කලකිරෙන්න එපා කියලා. දැනගෙනම කියපු කතාවක්. ස්වාමීන් ඔබට මම කලකිරෙනවාද මේ බලන්න මගේ ස්වාමියායි දරුවන් 30 දෙනා ඝාතනය කරලා මේ ලියුම දැන් ආවේ මම ඒ ගැනවත් හිතුවේ නෑ. කියලා හිතන් ඉතින් ඒ දාන කටයුතු කළා. පස්සේ තමයි මරණය ගැන ඒවා ගැන කටයුතු කරන්න ලෑස්ති වුණේ මේ බන්දුල මල්ලිකාව. කොහොම දෙයක්වත් මෙතන සිද්ධ වුණා. ඉතින් දැන් මෙතන අපි කොසල් රජුගේ ප්‍රධාන එක්කෙනා අපේ දේශනාවේ එයාට ඕනේ වුණා උයන් කෙලියට යන්න. උයන් කෙලි විනෝද වෙන්න. දැන් මේ හිත පසුතැවිලි ඉන්නේ. දැන් ප්‍රධානාමික ඇමතිකම දීලා තියෙන්නේ දීඝකාරායන කියන තැනට. දීඝකාරායන බන්දුල සේනාධිපතියාගේ බෑනා. බෑනට තමයි මේ ප්‍රධාන ආගමතිකම වගේ ප්‍රධාන තැන මේ රජුරු බාර දුන්නා. ඒ වහම කටයුතු කරනවා. අවංකවගේ කටයුතු කරනවා රජුරු කියන හැටියට. නමුත් එයාගේ යටිහිතේ තියෙනවා මේ මගේ මාමන්දියයි මේ ඔක්කොම ඝාතනය කළේ රජුරුව නේද? අවස්ථාවක් ආවොත් මම ඔය පලියනම් ගන්නවා කියලා හිතේ තියෙනවා. ඒ තියාගෙන තමයි මේ රාජ්‍ය සේවය කරන්නේ. ඉතින් කතා කරලා ගුවා කාරායන මට යන්න ඕන උයනට. හොඳ ලස්සන භද්‍ර යහපත් වාහන හොඳට ලබලැස්ති කරන්න කියලා දීඝකාරායනට කිව්වා. ඉතින් රජුරුවන්ගේ කීමට අනුව මේ ඒ කාලේ තිබිච්ච හැටියට බොහොම රාජ්‍ය රජුරුවන්ගේ වාහන අශ්වකරත්තාදී වල තිබිලා තිබෙන්නේ. රාජකීය වාහන ගාස්තින් ඔක්කොම ලපලැස්ති කළානේ උයනට යන්නේ. ලස්සන උයනක් තියෙනවා. මේ උයනට යන්නේ. ඉතින් දීඝකාරායනත් එක්ක ගියා මේ උයනට.
උයන ළඟටම ගිහිල්ලා වාහන නවත්තලා දැන් පයින් ගියා උයන ඇතුළට. නමක් ගමක් නැහැ කොහේ උයනක්ද කියලා. මේ මේද තල උයනාදී නෙවෙයි. වෙනත් ප්‍රදේශයක. උයනට ගියහම හරිම රමණීය තැනක්. හොඳට ගස් කොළන් වැවිලා සීතල මඳ පවන් හමනවා. මල් සුවඳ මල් පිපිලා මල් සුවඳ හිමිනස්ස නිබන්දිනවා මధు ගන්ධය. මේ පක්ෂීන්ගේ මෙහෙදි හඬ ඉතින් හොඳ ගල් තලා ආරවා මේ බොහොම රමණීය තැන. රජුලන්ට මේ ගැන හොයනකොට හිතනකොට කල්පනා වුණා මෙහෙම එකක්. බුදුහාමුදුරුවෝ මේ වගේ රමණීය උයනක වැඩ ඉන්නවා නම් කොච්චර හොඳද. මේ වගේ අවස්ථාවක බුදුහාමුදුරුවෝ දකින්න නැත්නම් කොච්චර හොඳද. දැන් මේ කොසල් රජුරෝ හා සම්බන්ධව කොසල් රජුරවන්ට දේශනා කරපු විශාල ධර්ම කොටසක් තියෙනවා. කෝසල සංයුත්තේ කියලා වෙනමක් තියෙනවා. කොච්චර බණ අහුවත් මේ මිනිස්යාට බුද්ධිය නැහැ. එහෙනම් ඔය තරම් බණ අහලා අනිවාර්යයෙන් සෝවාන්වත් වෙන්න ඒකටවත් නෝනා. නිකන් මෝඩ ගතිය තමයි බැලුවාම යාගේ කටයුතු වලින් තේන්න තියෙන නිකන් අනුවණකම්. නෝනක් තිබුණා නම් ඔය තරම් බණ කියනකොට සෝවාන්වත් වෙන්න එපා. පුනේ නැහැම දෙයක්. ඔච්චර බණ. ධර්ම දේශනා මගේ සිය ගණනාවක්. මේ කොසල් රජුරවන්ටම බුදුහාමුදුරුවන්ට එක බණකින්වත් නෝන පෑදුනේ නැහැ. මාර්ග ඵලයක්වත් අවබෝධ වුණේ නැහැ. ඉතින් කතා කළා මේ දීඝ කාරායනට. දාගල්ලා කාරායන භාගතුන් වහන්සේ මේ දවස්වල කොහෙද වැඩ ඉන්නේ? දැන් රජුරවන්ට මේ බුදුරජාණන් වහන්සේ දකින්න මේ හිත හදාගන්න මොකක් හරි බණක් හරියලා. හිත නරක වෙලා ඉන්නේ පසුතැවිලි යාර තෙත්තුන් දෙනෙක් නිරපරාධි ඝාතනය කළා. මේ හිත හදාගන්න දැන් ඕනකම තියෙනවා. කාරායන කොහෙද මේ දවස්වල අරහත් සම්්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ. දේවයන් වහන්සේ මේ දවස්වල භාග්‍යවතුන් වහන්සේ මේ ශාක්‍ය ජනපදවල මේද තලුම්ප කියන නියම් ගණයේ ගමන් වැඩ වාසය. නියම් ගමේ වැඩ වාසය කරන්නේ. යාරේක කතාවක් නෑ. මුතියාවක් තියෙන්නේ නැති නියම් ගමේ තමයි වැඩ වාසය කරන්නේ. කාරායන එහෙනම් යමු අපි භාග්‍යවතුන් වහන්සේ දකින්න. බුදුරජාණන් වහන්සේව දැක ගන්න මේ හොඳම වෙලාවට. මේ වගේ රමණීය උයනක භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් කොච්චර අලංකාරද. අපි යමු බුදුරජාණන් වහන්සේව දකින්න. හොඳයි දේවයන් වහන්සේ කියලා දීඝ කාරායන සිංහල වාහනේම ප්ලාස්ටික් වල මේද තරුම්ප කියන නියම් ගමට ගියා. කියලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න
විහාරයක් තිබිලා තියෙනවා. මුලින් සඳහන් වුණාට විහාරයක් හරි කුටියක් හරි තිබිලා තියෙනවා. ඒක ළඟටම ගිහිල්ලා සජ්ජුරුවෝ කොහොම වුණත් බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා රාජ්‍ය භාණ්ඩ ටික මේ දීඝකාරායනයට බාර දුන්නා. මේ පංච කකුද භාණ්ඩ කියලා ඒ කාලේ තියෙනවා. වල් විදුනාව, සෙමර වලිගය, නලල්පට, කඩුව, ඊළඟට හේතච්ඡත්‍රේ සුදු පොඩිය, පාවහන් ඔය පහට තමයි පංච කකුද භාණ්ඩ කියලා කියන්නේ. හේතච්ඡත්‍රය කියනකොටම ඒකෙන් අදහස් කරන්නේ මුළු රාජ්‍යයක් තමයි. ඔය නිකන් මිනිස්සු කතාවට කියන්නේ මගේ මුළු ශේෂතම වුණත් මන් දෙනවා කියලා. ශේෂත කියන්නේ තමන්ගේ තියෙන තේරම ශේෂත කියන්නේ හේතච්ඡත්‍රය සුදු කුඩේ. ඒ කාලේ කාටවත් සුදු කොට ගන්න තාන. රාජ්‍යවන්ට විතරයි. ඒකෙන් හේතච්ඡත්‍රයෙන් පිළිබිඹුවන්නේ රාජ්‍යය තමයි. එතකොට වල් විදුන තේමර වලිගය, නලල් පට, කඩුව, එතනින් ගියාම දැන් පාවහන් වල දැන් කියවන්නේ පාම ඔය පංච කකුද භාණ්ඩ. එතන හතරයි කියවනේ පාම කිව්වා දැන් කලින්. මේක බාර දුන්නා මේ දීඝකාරායනට. බාර දීලා රාජ්‍යරුව නිකම්ම පයි පාවහන් මොකුත් නැතුව පිරිසත් එක්ක ටික දෙනෙක් එක්ක ගියා මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න විහාරේ ළඟට. පිටුවට යනකොට ස්වාමීන් වහන්සේලා සක්මන් භාවනා කරනවා. අහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් කොහෙද වැඩන්නේ? මහරජ අන්නව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ තමයි තේ. ගිහිල්ලා ඩිංගක් දොරට තට්ටු කරන්න. ඔබට භාග්‍යවතුන් වහන්සේ දොර අරින්න කියලා කිව්වා. ඉතින් රජුරුවත් ගිහිල්ලා දොරට තට්ටු කළාම බුදුරජාණන් වහන්සේ දොර ඇරියා. උන්වහන්සේ දන්නවා කවුද ආවේ මොකද ආවේ කින්ද වන්ද තේරම විස්තර දන්නවා. දොර ඇරියාම මේ කොසල් නදී කොසල් රජතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පායුවල සිඹ ගත්තා. මුනින් තලා වෙලා පායුග සිඹගෙන පරම ගෞරවයෙන් මදිනා ස්වාමීනි මම කොසල් රජු. ස්වාමීනි මම කොසල් රජු කියලා තමන්ගේ නංගන් කියා බුදුරජාණන් වහන්සේට වඳිනවා මේ කොසල් රජු. නිකන් නෙමේ පතුල් දෙක අල්ලගෙන සිඹ තමයි මේ වඳින්නේ.
මේ බුදුරජාණන් වහන්සේ ඇහුවා මහරජු මොකද මට මෙච්චර ගෞරවයක් කරන්නේ මගේ පායුග අල්ලගෙන සිඹ වඳින්නේ ගෞරවයක් කරන්නේ මොකද විතරම් ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනුමාන නුවණින් දැනගත්තා. රජුගේ කතාව. අනුමාන කරනවා කියන්නේ සැකේකට තියෙනවා. අර එහෙමද මෙහෙමද කියලා අනුමාන කරනවා කියලා කතා කරන්නේ. ඒකක් නෙමෙයි මේ කියන්නේ. අනුමාන නුවණ කියන්නේ ඔබට අන්මයේ ඥානය කියලා සඳහන් වෙනවා. අන්මයේ ඥානය. බුදුහාමුදුරන්ගේ යම් කිසි දෙයක් ගුණයක් තේරුම් අරගෙන අනිත් ගුණ ටිකක් මෙහෙමයි කියලා තේරුම් ගන්න. ඒකට කියනවා අනුමාන අන්වයේ ඥානය. මොකද මෙහෙම වඳින්නේ ස්වාමීන් සම්මා සම්බුද්ධෝ වත භගවා සාක්ඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝ මෙන්න මේකයි ස්වාමීන් මම භාග්‍යවතුන් වහන්සේට වඳින්නේ. භාග්‍යවතුන් වහන්සේ මගේ දැනුම හැටියට සම්‍යක් සම්බුද්ධයි. සියල්ල අවබෝධ කරගෙන තමයි වාසය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සාක්ෂාත්යි. මනාකොට දේශන ලද්දක්. ඒ දේශනා කළ ආකාරයට යම් කෙනෙක් පිළිපදිනවා නම් ඒ යායුතු තැනට නිවනටම පැමිණෙනවා. ඒ නිසා ස්වාක්ඛාත සුපටිපන්න භගවතෝ ශාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාකොට ඉරුදු ප්‍රතිපදාවේ පිළිපදින. මෙන්න මේව නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේට මේ තරම් ලෙන්ගතුකමක් ගෞරවයක් දක්වන්නේ. මෙන්න මේ හේතු නිසා. ඒ වගේම ස්වාමීනි මට දකින්නට ලැබෙනවා අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයෝ. කවද කියලා වෙන් කළා නැහැ මේ අන්‍ය. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙමෙයි අන්‍ය තීර්ථකයන්ගේ ඔය ශාස්ත්‍රෝලේ නෙති. ඒ ආගේ ශ්‍රාවකයෝ දකින්න ලැබෙනවා. ඒ අය අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව මහානදම් පුරනවා. මක්කති ගෝසාල පකුල කච්චායන නිකාන්තනාන්ත පුත්‍රාදියා හිටියන්නේ. ඒගොල්ලෝ අවුරුදු 25ක් හරි ඔන්න මහානදම් පුරනවා. ප්‍රතිපත්ති කියලා පුරනවා. ඊට පස්සේ ටිකක් දවස් ගියාම ඒ අය දකින්න ලැබෙනවාට ප්‍රතිපත්ති ඔක්කොගෙම ගිලිහිලා ඉන්නවා. ඒ ඔක්කොම අත්හැරලා පංචකාමයට බැඳිලා පංචකාමයෙන් මොසපත් වෙලා කම්සපානුභව කරමින් වාසය කරනවා අපිට දකින්න ලැබෙනවා. මේ අන්‍ය ශාස්ත්‍රෝරුන්ගේ ශ්‍රාවකයෝ.
ටික දවසක් මහානදම් පුරන අය කියන හැටියට පස්සේ අත්තර දාලා ඉතින් ඔන්න ආයි කම්සප නිදිමින් වාසය කරනවා දකින්න ලැබෙනවා අපිට. රජුරෝ කියන්නේ ස්වාමීනි භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැම නෙවෙයි. ආපාන කෝටින් පණ සියනකම් මාන්දම් කරනවා. ආයත හැරලා ගමන්නේ. මහණෝනම් පස්සේ පණ සියනකම් අවුරුදු 50ට අත්‍යවශ්‍යව 100ක් යනවා යන තරම්ම මහණදම් කරනවා. ඒ අත්හැර දාලා යන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ධර්මයන් දිගටම පුරාගෙන යනවා. මෙන්න මේවා දැකලා තමයි ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේට මේ තරම් ගෞරවයක් කරන්නේ ලෙන්ගතුකමක් දක්වන්නේ. මේ රජුගේ ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා ස්වාමීනි මේ ලෝකේ රජවරු එක්ක එනකොටා ගන්නවා. සිටුවරු එක්ක බ්‍රාහ්මණ එක්ක වාද විවාද කරගන්නවා එනකොටා ගන්නවා. ශාක්‍යයන් එක්ක විවාද කරනවා එනකොටා ගන්නවා බයින් බස් වෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ පරම පවිත්‍ර වූ සමගියෙන් සාමදානයෙන් සීලෝදගේ භූතා සිරිදියමින් එකට බැඳිලා වාසය කරනවා සමගි සම්පන්නම වාසය කරනවා. ස්වාමීනි මේ වගේ සමගි සම්පන්නව වාසය කරන ශ්‍රාවක පිරිසක් මං කොහෙවත් දැකලා නැහැ බුදුරජාණන් වහන්සේගේ ඇරෙන්න. ස්වාමීනි මේවා අපිට දකින්නකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හික්මවලා කියන හැටි හිතනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා පුදුම ගෞරවයක් පුදුම භක්තියක් ඇති වෙනවා කියලා මේ කොසල් රජුරෝ කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි අනෙක් මේ කියන අය අනෙක් ශාස්ත්‍රවරු කියන අයගේ ශ්‍රාවකයෝ බැලුවාම හොඳටම කෙට්ටු වෙලා නහර ඉල්පිලා බලන්න අප්‍රසන්නයි. ඉතින් මම මේ ශ්‍රාවකයන්ට ලං වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා මොකද මේ විදියට කෙට්ටු වෙලා නහර මතු වෙලා ඉල්පිලා විරූප වෙලා මෙහෙම වාසය කරන්නේ? ඒ අය කියනවා ස්වාමීනි අපට මේ විදිහේ පාණ්ඩු රෝගයක් තියෙනවා. ඒ නිසා තමයි අපි මෙහෙම වෙලා. ස්වාමීනි මම දකිනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝම සතුටින් ඊළඟට නහර ඉල්පිලා නැහැ බොහොම සුවයි ඇඟපත බොහොම හොඳට වැඩිලා වරණවත් දකින්න හරි ප්‍රියජනකයි
මේ වගේ වාසය කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඉතින් ඒ නිසා මේ කාරණය හේතු කොටගෙනත් මම භාග්‍යවතුන් වහන්සේට මේ විදිය පරම ගෞරවයක් කරනවා. ශ්‍රාවකයන්ගේ තත්ත්වය ගැන දැකලා හිතලා බලනවා. කොතනද රජුරෝ බුදුරජාණන් වහන්සේට මේක ප්‍රකාශ කරන්නේ. ධම්මචේතිය මේක නම ධර්මයට ගරු කරන ඇති ඒකයි තේරුම. ධර්මයට ගරු කරන පිළිවෙල. ඊළඟට ස්වාමීනි මම මේ රටේ රජු. මට හැම බලපුලුවන්කාරකමක්ම තියෙනවා. කෙනෙක් ඝාතනය කරන්න, සිරගත කරන්න, දඬුවම් දෙන්න ඕනම දෙයක් මට කරන්න පුළුවන් මේ රටේ. ඉතින් මම විනිශ්චය ශාලාවට ගියා. නඩු අහන තැනට ගියා. මට බෑනේ මේ පිරිස නිශ්ශබ්ද කරවා ගන්න. මම එකක් කියනකොට ඔන්න තව එක්කෙනෙක් තව එකක් කියනවා. නිශ්ශබ්ද වෙන්න කිව්වම තව එක්කෙනෙක් වෙන එකක් කියනවා. මේ නඩු අහන ශාලාව. ඒ ශාලාවෙන් ඉන්න ටික දෙනාවත් මට නිශ්ශබ්ද කරවා ගන්න. මම රජ වුණත් දඬුවම් ලැබෙන බව දැනගත්තත් මට කීකරු නැහැ. කොහොමදවත් මට මේ සභාව නඩුවහන ශාලාවේ ඉන්න පිරිස බෑ හික්මවා ගන්න, නිශ්ශබ්ද කරවා ගන්න බෑ. මට පුදුම හිතෙනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මනම ශ්‍රාවකෙක්වත් කුංචි සත්‍යයක්වත් කරන්නේ කැස්සම් කිවිසුම මනම දෙයක්වත් නෑ ස්වාමීනි. ඕනෝන් එකම එක වචන මාත්‍රයක් කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මට පුදුමයි ස්වාමීනි මේ නිශ්ශබ්දතාවය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ළඟ තියෙනවා. ස්වාමීනි දවසක් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. एक श्रावकेකුට කැස්සක් ආවා, කිඹුසුමක් ආවා. ළඟ හිටපු අනෙක් ශ්‍රාවකයා ධනිස්සෙන් ඇනලා ආයස්මතුනේ නිශ්ශබ්ද වෙන්න භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. නිශ්ශබ්ද වෙන්න ධනිස්සෙන් ඇනලා හිටන් කිව්වා නිශ්ශබ්ද වෙන්න. ස්වාමීනි කොහේවත් මම දැකලා නැහැ මේ වගේ නිශ්ශබ්දතාවයක්. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර තියෙන මේ නිශ්ශබ්දතාවය කොහේවත් දකින්නවත් නැහැ. ඒ නිසා තමයි මම භාග්‍යවතුන් වහන්සේට මේ තරම් ගෞරවයක් දක්වන්නේ.
ඒ ශ්‍රාවකයන් කොච්චර දුරට භාග්‍යවතුන් වහන්සේ හික්මවලා තියෙනවා. පරම නිස්සද්දතාවයේ රැකෙන හැටි. මෙන්න මේ කාරණා නිසා මම භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට ගෞරව කරනවා, ගෞරවය දක්වනවා, ලෙන්ගතුකම ඇති කරගන්නවා. ඊළඟට මේ දෝසල් දජ්ජරෝ ප්‍රකාශ කරනවා. ශානේනි මේ ශාක්‍ය පඬිතයෝ මහා පඬිතයෝ, ඒ පඬිතයෝ ප්‍රශ්න ගැටගසා ගන්නවා. සුමාන ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කල්පනා කරලා ප්‍රශ්න අනෙක් කාට උත්තර දෙන්න බැරි හැටියට කියලා ප්‍රශ්න ගැටගසා ගන්නවා. ඒවා අදාගෙන ඒ ශාක්‍ය පඬිතයෝ භාගතුන් වහන්සේ මේ යම් ගමකට වැඩියා නම් එතෙට එනවා. භාගතුන් වහන්සේ දකින්න එනවා. ඇවිල්ලා භාගතුන් වහන්සේව හමු වෙනවා. හමු වුණාම භාගතුන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරනවා. ඔවුන් අර මාස ගණන්, අවුරුදු ගණන් ගැටගසාගෙන ආපු ප්‍රශ්න ගැටලු සේරම ලෙහිලා යන හැටියට භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒගොල්ලෝ අන්තිමට හිතනවා ස්වාමීනි අපි ප්‍රශ්න අහුවනම් හරියට මෝඩ වෙනවා. අපි නිකන් අර සමාජ විහාරයට අපි පල් වෙලා යනවා මේ ප්‍රශ්නේම අහුවනම්. අපි ප්‍රශ්න අහපු නැති එකම හොඳයි. අපේ සේරම ප්‍රශ්න ටික ලෙහිලා යන හැටියට භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළා. කියලා අන්න භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. පැහැදිලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටළු සේරම අයින් කරලා හිතන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ස්වාමීනි මෙන්න මේවත් දකිනකොට මම භාගතුන් වහන්සේට මේ වගේ ගෞරවයක් දක්වන මගේ ලෙන්ගතුකම තියෙන්නේ මෙන්න මේ කරුණ නිසා. ඒ වගේම ස්වාමීනි බ්‍රාහ්මණ පඬිතුයෝ ඒගොල්ලෝ පරිවිදියටම ගැටළු ප්‍රශ්න හදා ගන්නවා. හදාගෙන එනවා භාගතුන් වහන්සේ යම් ගමකට නියම් ගමකට වැඩියා නම් හමු වෙන්න එනවා. මාස ගණන්, අවුරුදු ගණන් මේ ගැට ගහගෙන ප්‍රශ්න ගැටළු උත්තර දෙන්න බැරි හැටියට ආවම භාගතුන් වහන්සේ ඒ අයට ධර්ම දේශනා කරනවා. ධර්ම කතාවක් වදාරනවා. ඒ ධර්ම කතාවෙන් අරගොල්ලෝ ගැට ගහගෙන ආපු තේරම ප්‍රශ්න ටික ඔන්න ලෙහිලා යනවා, විසඳිලා යනවා. ඉතින් ඒ අය හිතනවා අනේ අපි ප්‍රශ්න හදාගෙන ආවට අහපු නැති එකම හොඳයි. ඇහුවනම් අපිම තමයි මෝඩ වෙන්නේ. අපිම අඥානය වෙන ප්‍රශ්න ඇහුවනම් කියලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඒ වගේම ස්වාමීනි ශ්‍රමණ පඬිතුයෝ ඒගොල්ලෝ තර බුද්ධියට මේනවා.
ඇවිල්ලා අර ප්‍රශ්නේ ඔක්කොම ගැටල කතාගෙන එනවා භාග්‍යවතුන් වහන්සේ යම් ගමකට නියම ගමකට වැඩියා නම් හොයාගෙන එනවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ හමු වෙනවා. හමුනාම භාග්‍යවතුන් වහන්සේ ඒ ආයත ධර්ම කතාවක් කරනවා. ඒ ධර්ම කතාවක් කළාම ඒ ශ්‍රමණ පඬිතුයෝ ගැට ගහගෙන ආපු තේරම ප්‍රශ්න ටික ලියලා යනවා. එයාට උත්තර හම්බ වෙනවා ඔක්කොටම. ස්වාමීනි ඊට පස්සේ එයා හිතනවා අනේ අපි ප්‍රශ්න අහුවනම් මෝඩ වෙනවා. අපි නිකම් පල් වෙලා යනවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහුවලා. ඇහුවේ නැති එකම හොඳයි. කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වෙනවා. එච්චරක් නෙවෙයි. මේ ශ්‍රමණ පඬිතුයෝ භාග්‍යවතුන් වහන්සේ ළඟ මහාන වෙනවා. මහාන වෙලා ප්‍රතිපත්ති කරලා රහත් වෙනවා. ස්වාමීනි මෙන්න මේ කරුණ දකින්න ලැබෙනකොට මම භාග්‍යවතුන් වහන්සේ ගැන පුදුම භක්තියක් ඇති කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සෙබසිබ වඳින්නේ මම මෙන්න මේවා දැකලා. මේ ගුණ දැකලා මේ කරුණ දැනගෙන තමයි භාග්‍යවතුන් වහන්සේට වඳින්නේ. ඔය එකින් එකට කියාගෙන යනවා මේ කොසල් රාජ්‍ය ධම්මචේතිය ධර්මයට ගරු කරන පිළිවෙල. තව කතාවක් කියනවා. ස්වාමීනි සිද්ධාර්ථ පුරාණ කියලා මගේ සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම වඩු බාසුන් නැහැලා. වඩු කාර්මිකයෝ සිද්ධාර්ථ පුරාණ කියලා. ඉතින් රාජ්‍යරුව යන තැනම මේ දෙන්නත් එක්ක යනවා. යම් යම් කටයුතු නාම කරගන්න ඒ වඩු කාර්මික වැඩ කරගන්න ඒ තැන්වල මේ සිද්ධාර්ථ පුරාණ කියන දෙන්නවත් කැඳවගෙන තමයි ස්වාමීනි මම චාරිකාවේ යන්නේ. මේ දෙන්න මහා පුදුම දෙන්නේ. රාත්‍රියක කාල වේලා මහා රෑ වෙනකම්ම ධර්ම සාකච්ඡා කර ඉන්නවා. මේ දෙන්නගේ හැටි එහෙම තමයි. භාග්‍යවතුන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, භාග්‍යවතුන් වහන්සේගේ ගුණ පිළිබඳව දෙන්න එක්ක සාකච්ඡා කර ඉන්න මේ වඩු කාර්මිකයෝ දෙන්න. ඉන්ද්‍රන ස්වාමීන් දැන් නින්දට යන වෙලාව. දැන් මේ මගේ සේවකයෝ දෙන්න. මමත් එක්ක මේ කිට්ටුවම එක වහලයට ඉන්න ගමන් මේ දෙන්න කතා වෙනවා කොහෙද භාග්‍යවතුන් වහන්සේ බැලුවේ. කොහොමද හොයාගන්නවා. හොයාගෙන ස්වාමීනි මේ දත්ත පුරාණ කියන දෙන්නා මා ඉන්න පැත්තට කකුල් දෙක දාලා බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හිස දාලා නිදා ගන්නවා. ස්වාමීනි මගෙන් යැපෙන මගේ සේවකයෝ දෙන්න. සිද්ධාර්ථ පුරාණ කියන්නේ. මේ දෙන්න බොහොම ධර්ම ගරුත්වයට දෙන්නේ කොහොම ධර්ම සාකච්ඡා කර ඉඳලා රැට කතා වෙනවාද කොහෙද බුදුහාමුදුරුවෝ වැඩේ. ආල හොයාගෙන
නිදාගන්නේ බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තට හිස දානවා. මේ ළඟම ඉන්නවා රජුරෝ. රජුරෝ ඉන්න පැත්තට කකුල් දෙක දානවා. ස්වාමීන් මේවා දකින්නකොට මේ ආගේ චර්යාව පේනකොට මට භාග්‍යවතුන් වහන්සේ ගැන පුදුම ගෞරවයක් ඇති වෙනවා. ඒකයි මම මේ තරම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවය ලෙන්ගතුකම ඇති කරගන්න. ඊළඟට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාක්ෂිවන්තයි. මමත් සාක්ෂිවන්තයි. සමානයි. භාග්‍යවතුන් වහන්සේ දැන් 80 වෙනි වයසේ වාසය කරන්නේ. මමත් 80 වෙනි වයසේ වාසය කරන්නේ. ඉතින් මේ කාරණා ගැන බලනකොට භාග්‍යවතුන් වහන්සේ සාක්ෂිවන්තයි, මමත් සාක්ෂිවන්තයි. භාග්‍යවතුන් වහන්සේ 80 වෙනි වියේ වාසය කරනවා. මමත් 80 වෙනි වියේ වාසය කරනවා. පොර සමානත්වයක් තියෙනවා ඒකත්. මේ කරුණ නිසා ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේට පරම ගෞරවයක් ඇති කරගන්නවා. පරම ලෙන්ගතුකමක් ඇති කරගන්න. ඔය විදිහට මේ කොසල් රජු බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තමන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනේ මොකද කියලා අතන කරුණු 9ක් විතර කියුණා. හිතන් ස්වාමීනි අපට බොහොම කාර්ය බහුලයි. එහෙමනම් අපි යනවා කියලා බුදුරජාණන් වහන්සේට වැඳලා ආපස්සට පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළා. මහණෙනි මේ ධම්මචේතිය කරුණු කුසලමා රජතුමා ප්‍රකාශ කරුණු කරුණු තේරුම් ගන්න, දරා ගන්න, කටමාඩම් කර ගන්න, භාවිත කරන්න. ඒ බොහෝම අර්ථ සහිතයි. මේ ශාසනයේ අභිවෘද්ධියටම හේතු වෙනවා. ඒ නිසා මේ කුසල රජුරෝ ප්‍රකාශ කරපු කරුණු ධම්මචේතිය ධර්මයට ගරු කරන පිළිවෙල. මේවා දරා ගන්න, කටපාඩම් කරගන්න, වචනයෙන් පුරුදු කරන්න, හිතෙන් සත්‍යයනා කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට දැන් මේ භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉඳලා විහාරයේ ඉඳලා එළියට බෑලා දැන් මේ මේද තරුප්ප කියන නියම් ගානේ කෙලවර ඉඳලානේ ආවේ පයින් එතනට ගියා. අනේ කවුරුවත් නැහැ. චතුරංගින සේනාවත් එක්කනේ ආවේ, කිසි කෙනෙක්ම නැහැ. කවුරුවත් නැහැ. අජ්ජුරු නිකන් චකිතටපත් වුණා. කිසිම කෙනෙක් නැහැ. තව ටිකක් දුර ගියා. පයින්. අනේ කවුරුවත්ම නැහැ. චතුරංගින සේනාවක් නැහැ. දීඝකාරායනක් නැහැ, මොකෙක්වත් නැහැ. තව ටිකක් දුර ගියා. පයින්. යනකොට ඔන්න ඉන්නවා 16ක්. ටිකක් හොඳට ඇඟට පස්සට හයිය තියෙන 16ක්. වෙන කිසිම කෙනෙක් නැහැ. ඉතින් 16 ගෙන් ඇහුවා මොකද උනේ කියලා.
ඉතින් මාව තියලා මේ දීඝකාරායන මෙහෙම ගියා කිව්වා. අර පංච කකුද බාණ්ඩ අහුණානේ. ඔක කාට හරි හම්බ වුණා නම් එයා රට රජ වෙන්න පුළුවන්. මේ දීඝකාරායන කලකීතම් බලාගෙන හිටපු වැඩක්. තමන්ගේ මාමන්දියයි අය කට්ටිය ඝාතනය කරපු එකට කොයි වෙලාවද මේකෙන් මම පලි ගන්නේ කියලා හිතා තමයි රජුරවන්ට තේරෙන්නේ කළේ. ඔන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ හැටියට කාට හරි අර පංච කකුද භාණ්ඩ ලැබුණා නම් එයාට පුළුවන් රජ වෙන්න. මෙයා දීඝකාරායන ගිහිල්ලා ඉතින් කොසල් රාජ්‍යයේ රජු බවට පත් වුණා. මේ චතුරංගින සේනාවත් එක්ක ගිහිල්ලා ඔක්කොම අරගෙන ගියා කොසල් රටට. ගිහිල්ලා කොසල් රටේ රජ වුණා දීඝකාරායන. රජුලුවන්ට එකම 16ක් පමණක් කියලා තමයි ගියේ. දැන් මොකද කරන්නේ? අස්සෙක්වත් කියලා ගියේ නැහැ. එච්චරවත් මොකුත් නැහැ. වයස 80ක් නේ. රාජ්‍ය සුකුමාරනේ. ඉතින් මේ සේරිකාවගේ අතින් අල්ලාගෙන බොහොම අමාරුවෙන් පයින් ගියා. රජගහ නුවරට යන්න. රජගහ නුවර ඉන්නේ කොසල් රජුගේ බෑණා කෙනෙක්. එයාට ගියාම මට ආරක්ෂාව ලැබෙයි සලකයි කියලා හිතා ඒ 16ගේ අතින් අල්ලගෙන යනවා දැන් රජගහ නුවරට යන්න. නෝන පිටුවටම යනකොටම ටිකක් අන්ධකාර වුණා රැය වුණා. එනකොට නෝර දොරටු වහනවානේ. ඔක්කොම දැන් වහලා. නගරයට ඇතුල් වෙන්න බෑ. ඒ දොරටුව පිටුව තිබුණා මේ අම්බලමක්. දැන් කොරන්න දෙයක් නැහැනේ අම්බලමට ගියා. 16ක්. අම්බලමේ ඉන්නවා දැන් 16ට මේ රජුරවන්ට රාජභෝජන දෙන්න බෑ. නියුදු හාල් වගේක් තිබිලා මේ මිරිස්වත් දක්වදලා ඉතින් ටිකක් දුන්නා. ඈට කන්න. රාජභෝජන කාපු එක්කෙනාට. ඒවා තමයි හම්බුනේ. ඉතින් රජුරු පයින් ගිහලා කවදාවත් පයින් ගිහින්නේ නැහැ. පයින් ගිහලා කන්නත් නැහැ හරියට. ඊළඟට මේ හීතලේ ඇදිලා අම්බලනේ. පාන්දරනකට අම්බලමේදී මලානේ රජුරු. කොසල් රජුරු. පාන්දරනකට මලා. ඉතින් මේ 16 විලාපකේ කියා අඬන්න පටන් ගත්තා. රජුරුවන්ගේ මරණය පිළිබඳ කොසල් රජු. මෙච්චර කාලයක් බුදුහාමුදුරුවොත් එක්ක ඉඳලා බුදුහාමුදුරන්ගෙන් විශාල වශයෙන් බණ අහලා අපෝපස්ථාන කළා. අසද්දෘශ දානේ පවා දීලා. මෙච්චර කොට කරපු එක්කෙනා අන්න මැරුණේ කොහොමද? අම්බලම තමයි කන්නේ. මැරුණා. ඉතින් දැන් මේ 16 විලාපකේ කියා හඬනවා. රජුරුවන් පිළිබඳ රජුරු මැරිලානේ. දැන් ඉතින් එළි වෙලා. යන්නේ නාය බැලුවා. මොකද මේ විලාපකේ කියා හඬන්නේ. ඉතින් ඒ 16 දන්න තරමින් කිව්වා මේ කොසල් රටේ රජුරු මේ රජුරුවන්ගේ බෑනා තමයි මේ රජගහ නෝර රජ කරන්නේ. රජගෙට යන්න තමයි ගියේ.
ඉතින් කොරන්න දෙන්නේ දොරටු වහලා තිබුණා. රාත්‍රියේ මේ අම්බලමේ නැවතුණා. රජුරවන්ට ආහාර පානක් නැහැ. රාජ්‍ය සුකුමාරව ඉතිපෙක්කලා නිදා ගන්නන් නිකම් පැතිපත් දාගෙන සීතල වැඩිලා හිටන් මේ අම්බලම මරණයටපත් වුණා කියලා දාසී කිව්වා. ඉතින් මේ ආරංචිය ගියා රජුරවන්ට. දඩගානුවර රජුරුව. මගේ තේ විදුඩ වෙන්නේ නැති නමක් නම් මෙතන පෙන්නලා නැහැ. බිම්බිසාර නෙවෙයි. බිම්බිසාර රජුරුව කලින්ම මරණයටපත් වෙලානේ. උදේ වන්දනාවේ විදුඩ පාදි වෙන්නේ නැති ගියාම ඉක්වලක තේනාවත් එක්ක රැස් කරගෙන ඇවිල්ලා රජුරුවන්ගේ දෙන අරගෙන ගිහිල්ලා රජමාලිගාවට සියලු ගෞරවය දක්වලා ඉතින් රජුගේ අවසන් කටයුතු කරා මේ රජගහනුවර රජතුමා. ඔන්න කාලයක් බුදුහාමුදුරුවොත් එක්ක ඉඳලා බණ අහලා ඔක්කොම කටයුතු කරපු එක්කෙනාට අන්තිමට උනේ කොහොමද? අම්බලමක මැරෙන්නේ. ඔතනට අනිත් අතට සෝවාන්වත් වෙන්න බැරි වුණානේ. සෝවාන් වෙන්නවත් බැරි වුණා. රජවුණාට නුවණ නැහැ. ඒ නිසා බණ කොච්චර ඇහුවත් මේ නුවණ මැදින්ද අවබෝධ වෙන්නේ නැහැ. අර දේරියක් කරන්නේ මොකද? මේ රජුරවම නිතරම රවට්ටනවා. මෙයා මොඩය බව දන්නවනේ. නිතරම රවට්ටනවා. මල්ලිකා දේවිනේ එයාව රවට්ටනවා. ඉතින් ඔන්න වෙච්ච දේ. ඉතින් බුදුහාමුදුරුවෝ අදාළ අර්ථ සංහිතා වික්‍රේ ධම්මතේ කියයි. මානෙනේ කොසල් මහ රජතුමා ප්‍රකාශ කරපු ධම්මතේ කිය කරුණු බොහොම අර්ථ සහිතයි. ධාරේත වික්‍රේ ධම්මතේ කියයි. මානෙනේ මේ ධර්මතේ කිය කරුණු දරා අටපාඩම් කරගන්න. සිතෙන් සත්‍යහනා කරව. මේක ශාසන බ්‍රහ්මචර්යාව කෙලවරකට වෙන පිටන තියනවා මේ ධම්මතේතිය. කාරණා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට බතාවා. ඒ ධම්මතේතිය සූත්‍රයේ තියෙන කාරණා ටික ඉතින් බොහොම වැදගත් කාරණා ටිකක් මේක කියවෙන්නේ ධම්මතේති ධර්මයට ගරු කරන කාරණා වටම. මේට යදිය කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ උතුම් පොය දවසේ වෙසක්